අපි ප්‍රත්‍යක්ෂතාවය කියන එක සලකපුවාම යම්කිසි වස්තුවකට බාහිර බලයක් ලබා දීලා එහි හැඩය වෙනස් කරනවා. ඒකල්ලා ඒ බාහිර බලය අතහැරපුවාම නැවත වස්තුව මුල් පීඨීමට පැමිණීමේ ගුණයට අපි කියනවා ප්‍රත්‍යක්ෂ ගුණය කියලා. යම් වස්තුවක් මත බාහිර බලයක් තද. ඒ බාහිර බලය අතහැරපුවාම නැවත ඒ වස්තුව මුල් පීඨීමට එනවා. එතකොට මේ මුල් පීඨීමට ඒමට අදාළ ගුණයට අපි කියනවා ප්‍රත්‍යක්ෂ ගුණය. එතකොට අපි මේ යොදනු ලබන බාහිර බලයට විරුද්ධව වස්තුව තුළ ගොඩනැගෙනවා බල. එතකොට මේ තියෙන්නේ බාහිර බලය. මේ තියෙන්නේ වස්තුව තුළ ගොඩනැගිච්ච බලයකට කියනවා ප්‍රත්‍යක්ෂ බලය කියලා. ඒක වස්තුව සමතුලිත අවස්ථාවේදී බාහිර බලයයි ප්‍රත්‍යක්ෂ බලයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. සමතුලිත අවස්ථාවේදී බාහිර බලයයි ප්‍රත්‍යක්ෂ බලයයි සමාන වෙනවා. දැන් අපි මේ බාහිර බලයෙන් මේ වස්තුව දිගෙහි ඇති කරන විතතිය ඇති කරන වෙනස අපි කියනවා විතතිය කියලා. දිගෙහි ඇති කරන වෙනසට කියනවා විතතිය කියලා. එතකොට මෙන්න මේ කියන ප්‍රත්‍යක්ෂ බලය අපි මෙයාගේ වර්ගඵලයෙන් බෙදුවොත් ප්‍රත්‍යක්ෂ බලයෙන් බෙදුවොත් වර්ගඵලයෙන් අපිට හම්බ වෙනවා භෞතික රාශියක්. ඒකට අපි කියනවා ප්‍රත්‍යාබලය කියලා. ප්‍රත්‍යාබලය. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙයාගේ ආරම්භක දිග L කියලා. මෙයාගේ දිගෙහි ඇතිවන වෙනස E විතතිය. බෙදුවොත් මුල් දිගෙන් අපිට එනවා එයාගේ වික්‍රියාව. එහෙනම් මෙන්න ප්‍රත්‍යාබලය මෙන්න වික්‍රියාව. ඒතර යම්කිසි වස්තුවක් මත බාහිර බලයක් යොදලා එහි දිග වැඩි කරොත් එතන ඇතිවන ප්‍රත්‍යාබලයට අපි කියනවා ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා. දිගෙහි වැඩිවීමක් සිද්ධ වෙනවා. දැන් බාහිර බලයක් යොදලා මෙයාගේ දිග අඩු කරනවා කියන්නේ. එහෙම අඩු කරනවා නම් එතෙන්දී යෙදෙන ප්‍රත්‍යාබලයට අපි කියන්නේ ආතන්‍ය ප්‍රත්‍යාබලය නෙවෙයි. එතෙන්දී කියනවා සම්පීඩන ප්‍රත්‍යාබලය. එහෙනම් ප්‍රත්‍යාබලයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආතන්‍ය ප්‍රත්‍යාබලය, අනිත් එක තමයි සම්පීඩන ප්‍රත්‍යාබලය. ඒ ආකාරයටම දිග වැඩි කරොත් අපි කියනවා ආතන්‍ය වික්‍රියාව. දිග අඩු කරොත් කියනවා සම්පීඩන වික්‍රියාව කියලා. ඔන්න ඒ ටික තමයි අපි කතා කරන්නේ. ඊගාවට බාහිර බලයක් හම් මේ යම් කිසි වස්තුවක ප්‍රත්‍යක්ෂ ගුණය වෙනස් වීමේ ප්‍රස්තාරය අපි යන්නවා. right. අදෙන්නේ මෙන්න මේ ආතන්‍ය ප්‍රත්‍යබලය. ආතන්‍ය වික්‍රියාවෙන් බෙදනවා. එතකොට ලැබෙනවා අපිට භෞතික රාශියක්. ඒකට කියනවා යම් මාපාංකය. ඒකට කියනවා අපි යම් මාපාංකය. එහෙනම් මාතෘකාව ලියාගන්න යම් මාපාංකය. යම් මාපාංකය. මේක ඉංග්‍රීසියෙන් කියනවා යම් මොඩියුලස් කියලා. යම් මාපාංකය. right. ඔයගොල්ලන්ට මතකයි අපි ප්‍රස්ථාරයක් යනවා. මේ ප්‍රස්ථාරයේ තිබ්බා සමානුපාතික සීමාවක් තිබ්බා. ඊළඟට තිබ්බා ප්‍රත්‍යක්ෂ සීමාව. ඊළඟට මේ විදිහට ඇවිල්ලා ભેදක ලක්ෂයක් තිබ්බා. මෙන්න මේ ලක්ෂය තමයි සමානුපාතික සීමාව. එහෙනම් මෙන්න මේ ලක්ෂය තුලදී යම්කිසි වස්තුවක ආතන්‍ය ප්‍රත්‍යබලය ආතන්‍ය වික්‍රියාවට ධාරණ අනුපාතය අපි කියනවා එහි යම් මාපාංකය කියලා. එහෙනම් ආතන්‍ය ප්‍රත්‍යබලය ආතන්‍ය වික්‍රියාවට ධාරණ අනුපාතයට අපි කියනවා යම් මාපාංකය කියලා.
y කැපිටල් y අකුරෙන් තමයි දක්වන්නේ. හැබැයි මොන සීමාව තුළදීද? සමානුපාතික සීමාව තුළ. එහෙනම් ප්‍රත්‍යාස්ස වස්තුවක සමානුපාතික සීමාව තුළදී ආතන්‍ය ප්‍රත්‍යබලය ආතන්‍ය වික්‍රියාවට දාන අනුපාතය අපි අර්ථ දක්වනවා යම් මාපාංකයේ විදියට. right ලියාගමු යම් මාපාංකය කියලා දාගෙන ලියාගන්න කැපිටල් y කියලා. යම් මාපාංකය කියලා දාලා කැපිටල් y කියලා දාගන්න. right ලියාගන්න මේ විදියට. සමානුපාතික සීමාව තුළ සමානුපාතික සීමාව තුළ සමානුපාතික සීමාව තුළ තන්තුවක් හෝ කම්බියක් මත තන්තුවක් හෝ කම්බියක් මත යෙදෙන ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතය යම් මාපාංකයේ ලෙස හැඳින්වේ. එවන අපිට සමීකරණයකින් ලියාගත්තොත් ලියන්න පුළුවන් යම් මාපාංකයේ සමානයි ආතන්‍ය ප්‍රත්‍යාබලයේ බෙදීම ආතන්‍ය වික්‍රියාව. එහෙනම් යම් මාපාංකය කියන්නේ y සමානයි ආතන්‍ය ප්‍රත්‍යබලයේ බෙදීම ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය ප්‍රත්‍යබලයේ බෙදීම ආතන්‍ය වික්‍රියාව. හැබැයි අපි දන්නවා ආතන්‍ය ප්‍රත්‍යබලය කියන්නේ ප්‍රත්‍යාස්ස බලයේ බෙදීම වර්ගඵලය. ආතන්‍ය වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිග. ප්‍රත්‍යබලය කියන්නේ ප්‍රත්‍යාස්ස බලයේ බෙදීම වර්ගඵලය. වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිග. එහෙනම් මේක මෙතෙන් ආදේශ කරොත් එහෙම y සමානයි f බෙදීමේ බෙදීම e බෙදීමේ මේ පදේ මෙතෙන්ට කියන මේ පදේ තියාගන්න. එහෙනම් f බෙදීමේ සමානයි y e බෙදීමේ මෙන්න මේ ආකාරයට සමීකරණය මතක තියාගන්න පුළුවන්. යම් මාපාංකය කියන්නේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව. හරස් කුණ්ටේ මේ e බෙදීමෙන් මෙහෙට ගෙනාවා. මෙයා උක්ත කරා. උක්ත කරපේක මේ පැත්තෙන් ලියාගත්තාම f බෙදීමේ සමානයි y e බෙදීම දැන් බලන්න අපි යම් මාපාංකයට ඒකක ගත්තොත්
මොනවද ඒකක වෙන්නේ කියලා? යම් මාපාංගයට ඒකක ගත්තොත් එහෙමනම් මෙතන y සමානයි f බෙදීම a බෙදීම e බෙදීම a. දැන් බලන්නකෝ මෙතන මේ ආකාරයට ගන්න. මෙයා බලයනේ නිව්ටන් වලින් මනින්න. මෙයා වර්ග මීටර. එහෙනම් ආතන්‍ය ප්‍රත්‍යබලය ඒකකේන වර්ග මීටරයට නිව්ටන්. ආතන්‍ය ප්‍රත්‍යබලය ඒකකේන වර්ග මීටරයට නිව්ටන්. මෙයා මීටර වලින් මනින්නේ. දිගෙහි වැඩි වීම. ආරම්භක දිගත් මීටර වලින් මනින්නේ. මේකට ඒකක ඇත්තේ නැහැ. එහෙනම් මෙතෙන් ආදේශ කරොත් එන f බෙදීම ඉවල ඒකක වෙන්නේ වර්ග මීටරයට නිව්ටන්. මෙතන ඒකක පවතින්නේ නැහැ. එහෙනම් යම් මාපාංක ඒකක එන්නේ මොනවාද? ප්‍රත්‍යාබල ඒකකම තමයි. යම් මාපාංක ඒකක වෙන්නේ ප්‍රත්‍යාබල ඒකකම තමයි. එහෙනම් ලියන්න යම් මාපාංකයේ ඒකක යම් මාපාංකයේ ඒකක පහත පරිදි ලබාගත හැක. යම් මාපාංකයේ ඒකක පහත පරිදි ලබාගත හැක. මෙන්න මෙයාගේ එකක මෙයාගේ එකකේ ඇත්තටම මොකුත් නැහැ. වර්ග මීටරෙන් නිව්ටන් විදිහට ලබා ගන්න පුළුවන්. දැන් අද මේ පාඩමෙන් තියරි පන්තියේ ICT කොටස් ටික හැරුණු විට සියලුම සිද්ධාන්ත පාඩම් අවසන්. තියරි පන්ති. රිවිෂන් එකේ තියෙනවා ටිකක් නෙමෙයි ගොඩක්. විභාගයේ කල් ගියේ නැත්තම් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා රිවිෂන් පන්තියට. මෙච්චර තියරි ගොඩක් කතා කරගෙන එහෙම වුණොත් ඉවර කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්න වලින් තමයි පාඩම් කවර් කරන්න වෙන්නේ. මොන නමුත් ආණ්ඩුව මොන තීරණයක් ගනීද දන්නේ. විභාග දෙපාර්තමේන්තුව එච්චර මනාප නැහැ විභාගයේ කල් දාන්න. එහෙම විභාගයේ කල් දැම්මොත් තවදුරටත් මුළු සිස්ටම් එකම අවුල් වෙනවා. නමුත් දේශපාලන වශයෙන් තීන්දුව තීරණයක් අරගත්තොත් ආණ්ඩුවේ යහපැවැත්ම සඳහා විභාග දෙපාර්තමේන්තුවට ඒක ක්‍රියාත්මක කරන්න වෙනවනේ. ටයිම් ටේබල් එක නිකුත් කරලා. මම දන්නේ නැහැ මම ප්‍රවෘත්ති බැලුවේ නැහැ දැන් හවස 5:00 ඉඳන් පන්ති. මොන නමුත් මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා විභාගයේ කල් දාන්න සහයෝගය ඉල්ලනවා වගේ අදහසක් දක්වන මෙසේජ් එකක්. ඒකත් කියව ගන්න හම්බුන්නේ නැහැ හරියට. ඉතින් අපිට වෙනස් කරන්න බෑ විභාගෙ තිබ්බොත් විභාගෙට පෙනී හිටින්න වෙනවා. කල් ගියොත් ඒත් සූදානම් වෙන්න වෙනවා. විභාගේ කල් නොයා මේ નિયમિત දින ඔය දැන් කියලා තියෙන දින වලට තිබ්බොත් ඒකේ අවාසිදායක තත්වයේ වැඩිපුරම නිර්මාණය වෙන්නේ පළවෙනි සැරේ විභාගයේ පෙනී ඉන්න අය. ඒකට තමයි අවාසිදායක තත්වයේ වැඩිපුර නිර්මාණය වෙන්නේ. මොකද සමහරක් අයට සිලබස් එක කෙරෙලත් නැහැ. කෙරුණා වුණත්
දෙවෙනි සැරේට විතර රිවිෂන් එකකදී හරි කතා කරනකොට තමයි පොඩ්ඩක් ඔළුවට වැටෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. ඕක තමයි ස්වභාවය. right. ඔන්න පදාර්ථයේ යාන්ත්‍රික ගුණවල මූලික කොටස් ටිකක් කතා කරා. මං එනවා ඔයගලන්ට මං ටියුට් එක එව්වා මේක ෆොටෝ එකක් ගහලා. බලමු පළවෙනි එක. වස්තුවකට යොදන බාහිර බලය ඉවත් කළ විට එය මුල් හැඩය හා ප්‍රමාණයට පත්වීමේ ගුණය යනු ප්‍රත්‍යාසතා ගුණයයි දුෂ්ශ්‍රාවී ගුණයයි තන්‍ය බවයි කෘෂ්ටිකාදතියයි තරලමය ස්වභාවයයි. වස්තුවකට යොදන බාහිර බලය ඉවත් කළ විට එය මුල් හැඩයට හා ප්‍රමාණයට පත්වීමේ ගුණයට තමයි කියන්නේ ප්‍රත්‍යාස ගුණය කියලා. උදාහරණයක් විදිහට රබර් පටියක් ඇදලා අතහැරියොත් මේ කඩදාසිය බාහිර බලයක් විතර නමලා තියෙනවා. අතහැරියොත් මුල් පීටුමට මෙනවා. ඒ ගුණයට අපි කියනවා ප්‍රත්‍යාස ගුණය කියලා. හැබැයි අපි වියලි මැටි කෑල්ලක් අරගෙන නැත්නම් කම්බියක් අරගෙන ඒක එම්මම නමලා අතහැරියොත් ආයේ මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හැබැයි කම්බියක් සඳහා ප්‍රත්‍යාස ගුණ පවතිනවා. අඟුරු කෑල්ලක් අරගෙන කැඩුවොත් එහෙම ඒක දෙකට කැඩිලා යනවා. එතකොට ඒකේ තින්නේ බංගුර ලක්ෂණ. right. දැන් මේ පාඩමේ සරලවම ගත්තාම ඒක මේක සමීකරණයේ තියෙනවා. මොකන්ද? මෙන්න මේ සමීකරණේ විතරයි ඔය පාඩමටම තියෙන්නේ. එහෙනම් මේ පාඩම අපහසු පාඩමක් නෙමෙයි. මෙතෙන්දී කියවෙන්නේ යම් මාපාංගයේ සමානයි f බෙදීම a y e බෙදීම l කියන එකනේ. මේ සමීකරණය මතක තියාගන්නේ මම නම් මතක තියාගෙන ඉන්නේ f බෙදීම a සමානයි y e බෙදීම l. මේ තියෙන්නේ ප්‍රත්‍යබලය මේ තියෙන්නේ වික්‍රියාව. ඔන්න ඔච්චරයි ඔය පාඩමට මතක තියාගෙන ඉන්න තියෙන්නේ. ඔන්න ඔය සමීකරණය තමයි අපි ඒක මේට කරකවලා අවශ්‍ය පද ටික හොයලා ගන්න. බලන්න දෙවෙනි එක. සෙන්ටිමීටර 50ක දිග දණ්ඩකට නිව්ටන් 20ක බලයක් යොදනවා. මේමයි දීලා තියෙන්නේ. E 50 සෙන්ටිමීටර. මෙන්න මෙයා නිව්ටන් 20ක්. මෙයාට නිව්ටන් 20ක් යොදලා මේ විදිහට නිව්ටන් 20ක් යොදනවා. අපේ අහනවා සෙන්ටිමීටර 50ක් දිග දණ්ඩකට නිව්ටන් 20ක බලයක් යෙදුව විට විතතිය මිලිමීටර 1යි. එහෙනම් මෙන්න මේ දිග තමයි මිලිමීටර 1ක් කියන්නේ. විතතිය මිලිමීටර 1යි. දණ්ඩ ප්‍රත්‍යාසයයි සැලකුව විට ඒ C සටහනේ පරිදි නිව්ටන් 20ක තෙරපීමකට පත් කළ විට 9 දිග හනවා. එහෙනම් 9 දිග කියන්නේ මෙන්න මේ දිගනේ. මෙයා තමයි යන්නේ. බලන්නකො එහෙනම් අපි මෙයාට නිව්ටන් 20ක බලයක් යදුවොත් එතන ඇති වෙන්නේ දිගෙහි වැඩිවීම. එහෙමනම් එකම වස්තුව යම් මාපාංගයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. සමානයි බලය. එහෙනම් මෙතෙන්දී ඇති වෙන විතතියක් කීයක් වෙන්න ඕනේද? මිලිමීටර 1ක් වෙන්න. එහෙමනම් මෙතෙන්දී සෙන්ටිමීටර 50යි මිලිමීටර 1යි. ඒ කියන්නේ කීයද? මිලිමීටර නම් 500.1යි. එතකොට
මෙයා සෙන්ටිමීටර මිලිමීටර කොත් 500යි මිලිමීටර. ධන 1යි මිලිමීටර. කියන්නේ 501යි මිලිමීටර. මෙන්න මේ මුල් දෙක. කියන්නේ සෙන්ටිමීටර නම් දශම ස්ථානයක් ගත්තාම 56.1 සෙන්ටිමීටර. 56.1 සෙන්ටිමීටර. දැන් මෙතනින් එහෙනම් 20ක් යෙදුවොත් එම මෙයා සම්පීඩනයකට ලක් වෙන්නේ. ඒ සම්පීඩනය වෙන විතදිය මිලිමීටර එකක් වෙනවා. එහෙනම් ආරම්භ ඉදික කීයද? 50යි. ඒ 50න් අඩු වුණා නම් හරි මිලිමීටර 1. එහෙනම් එල්ලලගේ සමාන වෙනවා 50යි සෙන්ටිමීටර වලින් අඩු වෙන්න ඕනේ 1 මිලිමීටර. ඒ කියන්නේ 500යි මිලිමීටර අඩු කිරීම 1 මිලිමීටර. මිලිමීටර 500න් මිලිමීටර එකක් ගිපම් කීයද? 499යි මිලිමීටර. මේක සෙන්ටිමීටර කරොත් 49.9යි සෙන්ටිමීටර. එහෙනම් උත්තරේ එනවා අපිට තුන්වෙනි එක 49.9යි සෙන්ටිමීටර. 49.9යි සෙන්ටිමීටර. ගාන හදාගන්න. හෙට උදේට මේකේ රෙකෝඩින් එක දානවා. එතකොට ගාන ආයේ බලන්න. නැත්නම් මේ නැවත නැවත කියන්නේ කිව්වොත් වැඩි ගොඩක් ඇදෙනවා. උදේට YouTube එකට දාන්නම් මේ රෙකෝඩින් එකේ කියලා ලින්ක් එක වන්නම්. දැන් එන්නකො බලන්නකො තුන්වෙනි ගානට. සිම්පල් එල්ඩික දණ්ඩක හරස්කඩ වර්ගඵලය A කියනවා. F කියලා බාහිර බලයක් ඇත්තේ දණ්ඩ සමතුලිත කළ විට දණ්ඩ තුල ඇති වෙන බලය F එක ලෙස දක්වලා තියෙනවා. පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. අයි ඉස්සෙල්ලා මම රූප සරණක් අඳින්නම් මේකට. දීලා තියෙනවා රූප සරණ. මෙන්න මෙයාගේ දිග සිම්පල් L කියනවා. මෙයාගේ දිග සිම්පල් L කියනවා. හරස්කඩ වර්ගඵලය කැපිටල් L. මෙයාට F කියලා බාහිර බලයක් කරනවා. F කියලා බාහිරින් බලයක් කරනවා. එතකොට අපිට කියනවා දණ්ඩ තුල ඇති වෙනවා F එක කියලා බලයක්. අපයි ඔය වාචි කරනවද? නෑ මේ ලැග් වෙනවා. ඉර වෙනවා. පන්තියේ සාකච්ඡාවක් නෙවෙයි වගේ නේ. right එතකොට දණ්ඩේ දිගේ හරස්කඩ වර්ගඵලයේ
මෙයාට බාහිරින් යදනවා F කියලා බලයක්. එහෙම බාහිරින් F කියලා බලයක් යදපුවාම මෙයාගේ ඇතිවෙන විතතිය දීලා දෙනවා E කියලා. එතකොට දණ්ඩ තුල ඇති වෙනවා බලයක්. ඒක කියනවා මොකද්ද? F එකයි කියලා. දණ්ඩ තුල ඇතිවෙන දණ්ඩ සමතුලිත වූ විට දණ්ඩ තුල ඇතිවෙන බලය F එක. ප්‍රහත ප්‍රකාශතාවක්. එහෙනම් අපිට කතා දෙකක් නෑ. දණ්ඩ සමතුලිත වෙන අවස්ථාවේදී මෙන්න මේ F සමාන වෙන්න ඕනේ F එක. සමතුලිත වන අවස්ථාවේදී බාහිර බලය F කියන එක සමාන වෙන්න ඕනේ දණ්ඩ තුල ගොඩනැගෙන ප්‍රත්‍යස්ස බලය F එක. එහෙනම් බලන්න F එක ප්‍රත්‍යස්ස බල ලෙස හැඳින්වෙන අතර F එක සමානයි F වේ. හරි. එහෙනම් මේ ප්‍රකාශය හරි. F එක ප්‍රත්‍යස්ස බල ලෙස හැඳින්වෙන අතර F එක සමානයි F වෙනවා. ඒක හරි. F එක හරස් කඩට ලම්බකව ක්‍රියා කරන්නේ ආතන්‍ය ප්‍රත්‍යස්ත බලයක් ලෙස හැඳින්විය හැකියි. F එක හරස් කඩට ලම්බකව ක්‍රියාත්මක වන බැවින් ආතන්‍ය ප්‍රත්‍යස්ත බලයක් ලෙස හැඳින්විය හැකියි. ඒකෙත් වරදක් නිකන් නෑ වගේ තමයි පේන්නේ. C බලන්නකො. F බෙදීමේ ආතන්‍ය ප්‍රත්‍ය බලය වේ. ඔව් ඒක නම් හරියටම හරි. උත්තර දානවනේ කට්ටිය. ඒ ගණන් ටික ගෲප් එකට දැම්මා මං ඉස්සල්ලාම. දැන් ගෲප් එකේ ඉන්න කෙනෙක් පොඩ්ඩක් ෂෙයා කරන්නකෝ මේ ගණන් මේ ටියුට් එක ඔක්කොම දාලා තියෙනවා. ඊළඟට E බෙදීම L අනුපාතයේ ආතන්‍ය වික්‍රියාවයි. E බෙදීම L කියන්නේ ආතන්‍ය වික්‍රියාව. ඒක මෙයත් හරි මෙයත් හරි. එහෙනම් Aත් හරි Cත් හරි Dත් හරි. බලන්නකො B F එක හරස් කඩට ලම්බකව ක්‍රියා කරන්නේ එය ආතන්‍ය ප්‍රත්‍යස්ස බලයක් ලෙස හැඳින්විය හැකියි. ඒකත් හරි. එහෙනම් මේකේ A B C D සියල්ලම හරි. A B C D සියල්ලම හරි. ඔය මං එව් එක තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ෂෙයා කරන්න. right. ඊළඟට එන්නේ හුක් නියමයේ සම්බන්ධයෙන් මම ඒක නැවත පැහැදිලි කරනවා. මේ සතියේ කවුරු හරි හිටියේ නැත්නම් සහ අවශ්‍ය කරන දෙයක් තිබ්බොත් ලියා ගන්න. දෙසැම්බර් වලට එක්සෑම් එක ගියොත් අපිට වැඩි වැඩ ප්‍රමාණයක් පිළිවෙලකට කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් අපිට සමහරක් කොටස් තියරි අතහැරලා ඉතාමත්ම වැදගත්ම යයි හිතෙන තියරි කොටස් ටික පමණක් සාකච්ඡා කරලා පන්තියේ මෙහෙවන්න වෙනවා. එහෙම වුණොත් ඔය පස්සේ පන්තියට සහභාගී වෙච්ච අයට තමයි පොඩි ගැටලුවක් වෙන්නේ. මුලින් ඉඳලා මගේ පන්තියේ හිටපු අයට නම් එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මොන නමුත් බලමු අපි කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. කරන ටික මං හරියටම කරනවා. උඩින් පල්ලෙන් නැතුව. ඒකල්ලා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කරලා යන්න ඕනේ විභාගයට වැදගත් වෙන්නේ පෙරහුරුව කියන එක. right. දැන් එනවා හුක් නියමය. මේක ගිය සතියේ කරාද කියලා බලන්නකො. ටියුට් එකක් නැතිනම් මං නෝට් එක පිටින් යන්නේ. right. අපි ගත්තොත් එන්න කරේ නෑ සර් ගිය සතියේ. කරේ නැද්ද මේක? right. එහෙනම් බලන්නකො. මෙන්න මෙහෙම රබර් පටියක් තියෙනවා. රබර් පටියක් තියෙනවා. මෙයාට F කියලා බලයක් යදනවා. මේ යදන බලයට මොකක්ද කියන්නේ? බාහිර බලය. මේක බාහිර බලය. මෙන්න මේ බාහිර බලය
නිසා මේ වස්තුව යම් කිසි ප්‍රමාණයකින් දිග වැඩි වෙනවා. මෙන්න ඔය වැඩි වෙච්ච දිග ප්‍රමාණය. එතකොට මෙන්න මේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය වැඩි වෙච්ච දිග ප්‍රමාණය දැන් හිතන්නකෝ මම මෙතන f ගන්නවා මේ විදියට විතතිය ගන්නවා මේ විදියට දිග වෙන වැඩි වෙන ප්‍රමාණය. මම මෙයාගේ බලය වැඩි කරනවා නිව්ටන් 5කින්. පළවෙනියට බලය 0. F වල ආරම්භක බලය 0යි නිව්ටන්. එතකොට විතතියක් තියෙන විදියක් නැහැනේ බලයක් නැහැනේ. එහෙනම් විතතිය 0. මොන බාහිර බලයක් එදුවොත් තමයි රබර් පටිය හැදෙන්නේ. එහෙම නැතුව නිකන් හැදෙන්න විදියක් නැහැ. මම මෙයාගේ බලය නිව්ටන් 5ක් කරනවා. එතකොට මෙයාට එනවා සෙන්ටිමීටර එකක විතතියක්. එහෙම හිතමු. මේක නිව්ටන් වලින් අරගෙන මේක සෙන්ටිමීටර කියලා මෙතෙන්ට දානවා. එහෙනම් මෙතන නිව්ටන් 5ක් යදපුවාම සෙන්ටිමීටර එකක් වෙනවා. ඊළඟට මම මෙයාගේ බලය තව 5කින් වැඩි කරනවා. කියන්නේ නිව්ටන් 10ක් කරනවා. එතකොට මෙයා තව සෙන්ටිමීටරයක් ඇදෙනවා. එහෙනම් එතන විතතිය ආපහු සෙන්ටිමීටර එකක් වෙනවා. මෙයාගේ බලය නිව්ටන් දැන් ඔක්කොම ගත්තාම මෙතන 1 1 2ක් වෙනවා. කලින් ඇදිච්ච එකයි දැන් ඇදිච්ච එකයි. මෙයාගේ බලය නිව්ටන් 15ක් කරනවා. ආපහු තව සෙන්ටිමීටරයක් ඇදෙනවා. එහෙනම් මෙතන සෙන්ටිමීටර 3ක් වෙනවා. මෙයා මම 20ක් කරනවා. එතකොට මෙයා සෙන්ටිමීටර 1.5ක් ඇදෙනවා. ඒ කියන්නේ 4.5ක් වෙනවා. දැන් බලන්නකො. මෙන්න බලයත් එක්ක මෙයා සමානුපාතික වුණා. සමානුපාතික වුණා. මේ අවස්ථාවේදී බලයත් එක්ක සමානුපාතික වුණාද? නැහැ. එහෙනම් මෙන්න මේ සීමාව දක්වා. මේ සීමාව දක්වා. නෑ ඒක නෑ. නෑ. මෙන්න මේ බලය දක්වා. මෙතන 20 දක්වා වැඩි කරපුවාම මෙයා සමානුපාතික සීමාව ඉක්මවනවා. කියන්නේ මෙන්න මේ සීමාවේ කම්බියක් හැසිරෙනම නම් එහෙම නැත්නම් වස්තුවක් හැසිරෙනවා නම් යොදනු ලබන බාහිර බලය විතතියට සමානුපාතික වෙනවා. මේක තමයි හුක් නියමයෙන් කියන්නේ. යොදනු ලබන බාහිර බලයට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ බලය මෙන්න මේ කියන විතතියට සමානුපාතික වෙනවා. එතකොට මේ සමානුපාතික ලකුණ අයින් කරනවා. සමාන ලකුණක් එක දෙනවා නියතයක්. මෙන්න ඊ. මෙන්න මේ නියතයට අපි කියනවා දුනු නියතය කියලා. මෙයාට කියන මොකක්ද? දුනු නියතය. හරි. මෙන්න මේක තමයි අපිට විස්තර කරගන්න තියෙන්නේ. ලියා ගන්න හුක් නියමය කියලා. ලියන්න හුක් නියමය කියලා. සමානුපාතික සීමාව තුලදී සමානුපාතික සීමාව තුලදී සමානුපාතික සීමාව තුලදී ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන විතතිය ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන විතතිය ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන විතතිය එය ඇති කරන ලබන්නා වූ ඒ ඇති කරනු ලබන්නා වූ ඒ ඇති කරනු ලබන්නා වූ ආතතියට
ඒ ඇති කරනු ලබන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ඒ ඇති කරනු ලබන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. රූපසරානන්ද ගන්න ප්‍රස්සාරය මෙන්න සමීකරණය. දැන් බලන්නකො මෙන්න මේක තමයි දුනු නියතය කියලා කියන්නේ K. දැන් අපි මේක සම්බන්ධ කරන්න යනවා කාර්ය කියන පාඩමත් එක්ක. දැන් මේ විදිහට වස්තුව මත බාහිර බලයක් යොදලා අපි වස්තුව මත කරනවා කාර්යයක්. ඒ කෙරෙන කාර්ය ඔයගොල්ලෝ දන්නවා කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. හැබැයි මෙතෙන්දී බලයේ ආරම්භයේදී බිඳුවයි F දක්වා බලය ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කාර්යය කියන එකට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ බලය වෙනුවට ගන්න වෙන්නේ මධ්‍යන්න බලය. බලය වෙනුවට ගන්න වෙන්නේ මධ්‍යන්න බලය. එහෙනම් මෙන්න මේ මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය තමයි මොකන්ද? කාර්ය වෙන්නේ. මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය තමයි කාර්ය වෙන්නේ. එතකොට මෙතන මධ්‍යන්න බලය කියන්නේ මම කාර්යය ගන්නවා W කියන්නේ. work කියන්නේ W නේ. මධ්‍යන්න බලය වෙන්නේ ආරම්භක බලයයි අවසාන බලයයි එකතුව බෙදනවා දෙකෙන්. එහෙනම් ආරම්භක බලය බිඳුවයි. මොකද ආරම්භයේදී F ලගයක් නැහැ. අවසාන බලය F. බෙදනවා දෙකෙන්. ඔන්නාම මධ්‍යන්න බලය වැඩි කරා විතතිය මොකද්ද? E වලින්. විස්ථාපනය කියන්නේ එහෙනම් මෙතන ඉන්නවා W සමානයි F බෙදීම දෙක කියන්නේ භාගයයි F වාරයක් E. එහෙනම් මෙන්න මෙයා මත මේ කරන කාර්ය වස්තුවට ලැබෙනවා ප්‍රත්‍යාස විභව ශක්තිය විදියට. මෙතෙන්දී මේ කරන කාර්යය වස්තුවට ලැබෙනවා ප්‍රත්‍යාස විභව ශක්තිය විදියට. එහෙනම් වස්තුවේ ගබඩාවන
ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමාන වෙනවා භාගයයි F ඊට. වස්තුවේ ගබඩාවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමාන වෙනවා භාගයයි F ඊට. පැහැදිලිනේ? හැබැයි අපි දන්නවා මම උඩින් ලියන්නම් F සමානයි KE. මොකටද? හුක් නියමය අනුව. එහෙනම් මෙතන ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපි ගත්තොත් එimhe E කියලා. E සමාන වෙනවා භාගයයි F ඊට. හැබැයි F කියන්නේ KE. එහෙනම් මම මෙතෙන් ආදේශ කරනවා භාගයයි F වෙනුවට දානවා KE. මෙන්න තිබ්බයි. එහෙනම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය සඳහා ගන්න පුළුවන් තව සමීකරණයක් භාගයයි KE වර්ගය. එහෙනම් මෙන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය සඳහා එක සමීකරණයක්. මෙන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය සඳහා තව සමීකරණයක්. පැහැදිලිනේ? right. අපි මොකද්ද ලිව්වේ? මේ දක්වා රූප සරණ ඉඳලා ලිව්වා. ලියමු. මෙහිදී බලය මගින් සිදු කරන කාර්ය සැලකූ විට ලියන සමීකරණයේ විදියට කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. අලුත් රෝලකින් ලියන්න. නමුත් මෙහිදී මධ්‍යන්න බලය සැලකිය යුතු වේ. එවනම් අපිට ලියන්න පුළුවන් කාර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි මධ්‍යන්න බලය වැඩි කිරීම විස්ථාපනය. එවනම් ලියන්න W සමානයි බිඳුව ධන F බෙදීම 2 වාරයක් E. බිඳුව ධන F බෙදීම 2 වාරයක් E. එවනම් ලියන්න පුළුවන් යටින් W සමානයි භාගයයි FE. W සමානයි භාගයයි FE. W සමානයි භාගයයි FE. යටින් අලුත් රූලකින් ලියන්න. මෙහිදී වස්තුව මත සිදු කරනු ලබන කාර්යය. මෙහිදී වස්තුව මත සිදු කරනු ලබන කාර්යය. වස්තුවේ ගබඩා වන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ලෙසය.
ප්‍රත්‍යස්ස විභව ශක්තිය ලෙසය. එහෙනම් අලුත් උඩකින් ලියන්න පුළුවන්. ප්‍රත්‍යස්ස විභව ශක්තිය සමානයි භාගයයි Fe. ප්‍රත්‍යස්ස විභව ශක්තිය සමානයි භාගයයි Fe. ප්‍රත්‍යස්ස විභව ශක්තිය සමානයි භාගයයි Fe. ලියන්නේ නම් නමුත් F සමානයි KE. නමුත් F සමානයි KE. එහෙනම් අපිට ගන්න පුළුවන් E සමානයි භාගයයි Fe වෙනුවට භාගයයි KE වර්ගය. එහෙනම් හොඳට මතක තියාගන්න ඔය උත්නියමයේ වළංගු වෙන්නේ සමානුපාතික සීමාව තුල දක්වා පමණයි. right එන්න බලන්න ප්‍රශ්න අංකය 5. 5 නෙවෙයි 4. හුග්ගේ නියමයේ ලෙස පහත කවරක් අදහස් කරයිද? තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරනු ලබන ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ඔය එක තමයි කියන්නේ නියමය. තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරනු ලබන ආතතියට අනුලෝමව සමානුපාතික වේ. හරි. දෙවෙනියට කියනවා සමානුපාතික සීමාව තුළ තන්තුවක ඇතිවන විතතිය ඇති කරනු ලබන ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ඒක වඩාත් නිවැරදි වෙනවා. ඇයි ඒ? උක්නීමේ වළංගු වන්නේ සමානුපාතික සීමාව තුළ පමණයි. එහෙනම් පළවෙනි එකට වඩා දෙවෙනි එක හරි. තුන්වෙනි එක බලන්නකෝ. සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන විතතිය ඇති කරනු ලබන ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ඒක තවත් නිවැරදි හේතුව ප්‍රත්‍යස්ස කියන කතන්දරේ තෙන්දෙනවා. එහෙනම් එකට වඩා දෙක නිවැරදි, දෙකට වඩා තුන නිවැරදි. 4. සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යස්ස තන්තුවක ඇතිවන විතතිය ඇති කරන ලබන ආතතියට ප්‍රතිලෝමව සමානුපාතික වේ. දැන් ප්‍රතිලෝම කතාවක් නෑ, අනුලෝමවයි සමානුපාතික වෙන්න 4 වැරදි. තන්තුවක ඇතිවන විතතිය ආතතියේ විතතියට ගන්න අනුපාතයේ නියතයකි. ආතතිය විතතියට ගන්න අනුපාතයේ නියතයකි. ඊට වඩා නිවැරදිව ගන්න පුළුවන් අංක 3. තුන්වෙනි එක ගන්න පුළුවන්. ඊළඟට එනවා සම්මත සංකේත ඇසුරින් යම්මාපාංකයේ පහත කවර ප්‍රකාශනයකින් දිය හැකිද කියලා. අපි දන්නවා යම්මාපාංකය කියන්නේ මෙන්න මේ ආතන්‍ය ප්‍රත්‍යබලයේ වෙලීම ආතන්‍ය වික්‍රියාව. එහෙනම් මෙයාම ලියන්න පුළුවන් අපිට F බෙදීම A බෙදීම E බෙදීම L කියලා. එහෙනම් බලන්නකෝ තුන්වෙනි උත්තරේ තමයි ගන්න තියෙන්නේ. තුන්වෙනි උත්තරේ තමයි ගන්න තියෙන්නේ. එන්න 6 වෙනි එක. 6 වෙනි එක. සමානුපාතික සීමාව නොඉක්මවන විටදී සමානුපාතික සීමාව ඉක්මවන්නේ නැහැ.
තන්තුවකට යොදන බාහිර බලය අනුව එහි විතතිය වෙනස් වීම දැක්වෙන ප්‍රස්ථාරය. මොකක්ද කියලා එහෙම. අහන්නේ විතතිය බාහිර බලයයි විතතියයි. විතතියෙහි බාහිර බලය. අපි ගිය සතියේ තැන්න ප්‍රස්ථාරය. ඔව් උත්තරේ නම් ඒක තමයි. මොකද්ද ගිය සතියේ එන්න ප්‍රස්ථාරය? අපි එන්නේ ප්‍රත්‍ය බලයත් එක්ක වික්‍රියාව. එතෙන්දී එන්න මේ විදියට. මොකන්ද මේ සමානුපාතික සීමාව. ඊළඟට එන්න ප්‍රත්‍යංශ සීමාව P මෙතන Q දෙන්න. ඊළඟට R ඊළඟට S ભેදක ප්‍රත්‍යපල. P කියන්නේ සමානුපාතික සීමාව, Q කියන්නේ ප්‍රත්‍යංශ සීමාව, R කියන්නේ අවනති ලක්ෂය, S කියන්නේ ભેදක ලක්ෂය. දැන් අපිට මෙතෙන්දී අහන ප්‍රස්ථාරය මොකන්ද? ආතති බලයයි විතතියයි. එහෙම නැත්නම් ප්‍රත්‍යාස බලයයි විතතියයි. මෙන්න මේ ප්‍රස්ථාරය අපි අඳිනවා මේකම තමයි ප්‍රස්ථාරය. මෙන්න ප්‍රත්‍යාස සීමාව. එතකොට මෙන්න මෙයා ඊගාවට මේ ආකාරයට අඩු වෙලා යනවා ભેදක බලය දක්වා. මේ තියෙන්නේ යම්කිසි තන්‍ය ද්‍රව්‍යයක් සඳහා ප්‍රත්‍යාස බල විතති ප්‍රස්ථාරය. අපි මේක ඇන්නොත් එහෙම බංගුර ද්‍රව්‍යයක් සඳහා මෙතනින් එහාට ප්‍රස්ථාරය නෑ. මෙතෙන්දී වස්තුව කැඩිලා යනවා. මෙතෙන්දී වස්තුව කැඩිලා යනවා. right. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට ලියාගමු. මෙන්න ආතති බලය. එහෙම නැත්නම් ඒකම ගන්න පුළුවන් ප්‍රත්‍යාස බලය කියලා. මෙන්න විතතිය. ඒ කියන්නේ සමානුපාතික ලක්ෂ්‍ය. එතනින් එහාට විතතිය සමානුපාතික ලෙස වැඩි කරගන්නේ නැහැ. එතනින් එහාට අවිධිමත් ලෙස ගිහිල්ලා B වලදී මොකද වෙන්නේ? කැඩිලා යනවා. ભેදක ලක්ෂ්‍ය. මේකම බංගුර ද්‍රව්‍යයක් වුණොත් ඒ ලක්ෂයේදී වස්තුව මොකද වෙන්නේ? කැඩිලා යනවා. මේ ප්‍රස්ථාරයේම තමයි අර තියෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ එක. ඊළඟට මම එනවා 7 වෙනි ප්‍රශ්නෙට. ආතන්‍ය එහෙමත් නැත්නම් සම්පීඩන ප්‍රත්‍ය බලයේ සම්මත ඒකකය යනවා. එක්ක ආතන්‍ය ප්‍රත්‍ය බලයේ ඒකක එහෙම නැත්නම් සම්පීඩන ප්‍රත්‍ය බලයේ ඒකක. ආතන්‍ය වේවා සම්පීඩන වේවා මේ දෙකම ප්‍රත්‍ය බල. එහෙමනම් ප්‍රත්‍ය බලයේ සමාන වෙනවා ප්‍රත්‍යාස බලයේ බෙදීම වර්ගඵලය. එහෙනම් මෙතන මෙයා බලයක්නේ ඒක නිව්ටන්. මෙයා වර්ග මීටර වර්ගඵලය. එහෙනම් වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. හතරවෙනි උත්තර.
ඊළඟට ආනවා 8 වෙනි එක. ආතන්‍ය වික්‍රියාව එහෙම නැත්නම් සම්පීඩන වික්‍රියාව. ඒකක. වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිග. විතතියත් මීටර වලින් මනින්නේ මෙයත් මීටර වලින් මනින්නේ මේකට ඒකක මොකද වෙන්නේ? නැහැ. ඒකක නැහැ. ගන්න බලන්න 9 වෙනි එක. මේ තියරි ටික අවබෝධ වෙච්ච වීම සඳහා තමයි මේ ගණන් ටික දීලා තියෙන්නේ. බලන්න 9 වෙනි එක. ද්‍රව්‍යයක් ඇදීමකට හෝ තෙරපීමකට ලක් කිරීමේදී එහි ප්‍රත්‍යාස ගුණය රඳා පවතින්නේ ආතන්‍ය සම්පීඩන ප්‍රත්‍ය බලයේ එක්තරා උපරිම අගයක් දක්වා පමණයි. ද්‍රව්‍යයක් ඇදීමකට හෝ තෙරපීමකට ලක් කිරීමේදී එහි ප්‍රත්‍යාස ගුණය රඳා පවතින්නේ ආතන්‍ය හෝ සම්පීඩන ප්‍රත්‍ය බලයේ එක්තරා උපරිම අගයක් දක්වා පමණයි. ඒ අගය අහනවා. ප්‍රස්සාරේ මතක් කරගන්න. නෝකනේ ප්‍රස්සාරේ උනේ. මොකක්ද උත්තරේ වෙන්නේ? ඔව්. දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හේතුව ද්‍රව්‍යයක් ඇදීමකට හෝ තෙරපීමකට ලක්වම මෙන්න මේ ලක්ෂය දක්වා තියෙන්නේ සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව ඉක්මවල ඇද්දත් ප්‍රත්‍යක්ෂ ගුණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආරම්භක අවස්ථාවට පැමිණෙන කතන්දරේ පොඩි වෙනසක් තියෙනවා. මොකද මේ ලක්ෂය ඊගාවට මෙයා නෙන්නේ. එහෙනම් මෙහි ප්‍රත්‍යක්ෂ ගුණය රඳා පවතිනවා. හැබැයි චූටි විරූපණයක් සහිතයි. හැබැයි මේ දක්වා ප්‍රත්‍යක්ෂ ගුණය මොකද වෙන්නේ? රඳා පවතිනවා. ඒක අපි ගන්නවා මොකක්ද කියලාද? ප්‍රත්‍යක්ෂ සීමාව විදියට. එහෙනම් උත්තරය ගන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂ සීමාව. එන්න බලන්න 10 වෙනි එක. 10 වෙනි එක. හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර එකක් වෙනවා. හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර එකක් වෙනවා. කම්බියක ප්‍රත්‍යක්ෂ සීමාව දෙක වැඩි කිරීම 10/9යි වර්ග මීටරයට නිව්ටන් ලෙස දීලා ඇත. මෙහි ප්‍රත්‍යක්ෂ ගුණය රඳා පවතින පරිදි එයට යෙදිය හැකි උපරිම බලය අහනවා. මෙයාගේ හරස්කඩ වර්ගඵලය දීලා දෙන්න. එයාගේ ඊයද මිලිමීටර 1යි. කම්බියේ ප්‍රත්‍යක්ෂ සීමාව දෙක වැඩි කිරීම 10/9යි වර්ග මීටරයට නිව්ටන් ලෙස දී ඇති විට මේ ප්‍රත්‍යක්ෂ ගුණය රඳා පවතින පරිදි එයට යෙදිය හැකි උපරිම බලය මම ගන්නවා F කියලා.
එහෙනම් දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 9 කියලා අගයක්. වර්ග මීටරයට නිව්ටන්. අපෙන් අහනවා ඒකේ උපරිම බලය. මොකද්ද ඔය 2 වැඩි කිරීම 10 9 කියන්නේ? මොකද්ද ඔය 2 වැඩි කිරීම 10 9 කියන්නේ? උත්තරේ දාන්න බලන්න පුළුවන් මේ. හතරද? right මෙතන ප්‍රත්‍ය බලය කියන්නේ F බෙදීමේනේ. ප්‍රත්‍ය බලය කියන්නේ F බෙදීමේ. එහෙනම් ප්‍රත්‍යස්ස සීමාව තුළ ඒකක හරස් කඩක් මත යෙදී ඒකක හරස් කඩක් මත යෙදීගේ උපරිම බලය තමයි ප්‍රත්‍ය බලය කියන්නේ. එහෙනම් මේ දෙක වැඩි කිරීම 10 10 දන්න මේ කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය බලය. නිව්ටන් වර්ග මීටරේ. F තමයි යහන්නේ වර්ග බලය වර්ග මිලිමීටර එකක්. එවනම් අපි වර්ග මිලිමීටර කියන එක වර්ග මීටර කරන්න ඕනේ. මිලිමීටර වර්ග මීටර මිලිමීටර 100ක් 10ක් මීටර මේ සෙන්ටිමීටර එකයි. සෙන්ටිමීටර 100ක් මීටර එකයි. එහෙනම් එතන 100 බිංදු දෙකයි අර බිංදුවයි මිලිමීටර 1000ක් තමයි මීටර එකක් වෙන්නේ. එහෙනම් වර්ග වෙද්දී එක වැඩි කිරීම 10 ඍණ 6යි වර්ග මීටර වෙනවා. මිලිමීටර 1000ක් තමයි මීටර එකක් වෙන්නේ. එහෙමනම් මිලිමීටර එකක් කියන්නේ එක බෙදීම 1000 කියන්නේ 10 3යි. මීටර. ඒ කියන්නේ 10 ඍණ 3යි මීටර. වර්ග මීටර වෙනවා කියන්නේ 10 ඍණ 3 වර්ග වෙනවා 10 ඍණ 6ක්. එහෙමනම් අපිට මෙන්න මෙයා සුළු කරගන්න පුළුවන්. මෙයා මෙතෙන් දෙනවා. එක වැඩි කිරීම 10 9යි නිව්ටන් වර්ග මීටරයට. වැඩි කිරීම එක වැඩි කිරීම 10 ඍණ 6යි වර්ග මීටර. මෙන්න බලය වර්ග මීටරයට වර්ග මීටර කැපෙනවා. 10 ඍණ 6ක් ගියපුවම 10 ධන 3යි. දෙක වැඩි කිරීම 10 3යි නිව්ටන් සමානයි F. ඒ කියන්නේ 2000යි නිව්ටන්. F ලගේ නිව්ටන් 2000ක් වෙනවා. හදමු නේද?
එන්න බලන්න ඊගාව ගන්න. A හා B යනු එකම වර්ගයේ කම්බි දෙකක හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර 1ක් සහ වර්ග මිලිමීටර 2ක් වෙනවා. එහි ප්‍රත්‍යක්ෂ සීමාව දෙක වැඩි කිරීම 18 නම් B සඳහා ප්‍රත්‍යක්ෂ සීමාව අහනවා. බලන්න 11 වෙනි එකට උත්තරේ දාන්න බලන්න. හතර වැඩි කිරීම 108. හතර වැඩි කිරීම 18. එක්කෙනයි උත්තරේ දෙන්නේ. එක ගොඩ දෙනෙක් දන්න එක උත්තරේ කියලා. දැන් මෙතන හිතන්නකො F කියලා. එහෙම තමයි කට්ටිය හදන්නේ. මේකත් F කියලා අරගත්තා. එහෙනම් මේ A ට දැන් සිග්මා සමාන F බෙදීමේ සිග්මා කියන්නේ 2 වැඩි කිරීම 10ට. F දන්නේ නැහැ. A 1 වැඩි කිරීම 10 ඍණ 3. දැන් ඍණ 9. එයා මේ දිනකොට 2 වැඩි කිරීම 10ට වැඩි කිරීම 1 වැඩි කිරීම 10 ඍණ 9. සමානයි. එහෙනම් ඍණ 6ක් කියපුවාම 10 2යි.
එතකොට මෙතනින් බලය හොයාගන්න. 2 වැඩි කිරීම 10 2යි 6 2යි. ඒ ගෙනිලා මෙතෙන් ආදේශ කරනවා. එහෙනම් මෙයා අහන්නේ f වලගේ 2 වැඩි කිරීම 10 2යි. මෙතන 2 වැඩි කිරීම 10 වෙන 6. එතකොට මේ දෙකට මේ දෙක කැපිච්චාම වෙන දෙකට දෙනකොට 1 වැඩි කිරීම 10 8ක් කියලා. නෑ. ඔකට උත්තරේ එන්නේ මෙයා නෙමෙයි. උත්තරේ එන්නේ මෙන්න මෙයා. බලන්නකො ගාන හතර කියලා. A හා B යන එකම වර්ගයේ කම්බි දෙකක හරස්කඩ වර්ගඵලය එකක් සහ දෙකක් වෙනවා. එහි ප්‍රත්‍යාස සීමාව. ප්‍රත්‍යාස සීමාව කියලා කියන්නේ මෙන්න මෙයා එකක් වෙනවා. ඒකීය වර්ගඵලයක් මත බලය තමයි ප්‍රත්‍යාස සීමාවේදී ප්‍රත්‍ය බලය වෙන්නේ. එහෙනම් ප්‍රත්‍යාස සීමාව නම් B සඳහා ප්‍රත්‍යාස සීමාව. එහෙනම් ප්‍රත්‍යාස සීමාව කියන එක වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. ප්‍රත්‍යාස සීමාවේදී හැමතිස්සෙම වර්ගඵලය කීයද වෙන්නේ? එකක් වෙනවා. ඒ හින්දා B සඳහා ප්‍රත්‍යාස සීමාව වෙන්නේ මෙන්න මේ වගේම ප්‍රත්‍යාස සීමාව කියන්නේ ඒකක වර්ගඵලයක් මතදී ප්‍රත්‍යාස සීමාවේදී ඒකක වර්ගඵලයක් මත බලය තමයි එහි ප්‍රත්‍ය බලය වෙන්නේ. එතකොට මෙතන වර්ගඵලය 1යි මෙතන වර්ගඵලය 2ක් වුණත් 1යි 4ක් වුණත් 1යි 6ක් වුණත් 1යි වර්ගඵලය 1ක් කියන අවස්ථාවට තමයි මෙයා අර්ථ දැක්වෙන්නේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 2 වැඩි කිරීම 10යි 8යි. එහෙනම් ලියන්නේ මේ ආකාරයට. ප්‍රත්‍යාස්ත සීමාව ප්‍රත්‍යාස්ත සීමාව ඒකීය හරස්කඩක් මත ඒකීය හරස්කඩක් මත ඒකීය හරස්කඩක් මත ප්‍රත්‍ය බලයෙහි ඒකීය හරස්කඩක් මත ප්‍රත්‍ය බලයෙහි ඒ හරස්කඩ වර්ගඵලය මත රඳා නොපවතී. ඒ හරස්කඩ වර්ගඵලය මත රඳා නොපවතී. එබැවින් ප්‍රත්‍යාස සීමාව 2 වැඩි කිරීම 10 8ම වේ. දැන් බලන්න 12 වෙනි එක. බලන්න 12 වෙනි එක.
A හා B කම්බි දෙකක් එකම ද්‍රව්‍යයෙන් සාදා ඇත. එහෙනම් මතක තියාගන්න එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙනවා නම් යම් මාපාංක සමානයි. මෙයක් y නම් මෙයක් AE අරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 1යි. B වල අරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 2යි. B කම්බියට ප්‍රත්‍යාස සීමාව නොඉක්වන පරිදි යෙදිය හැකි උපරිම බලය නිව්ටන් 20000. එහි ප්‍රත්‍යාස සීමාව නොඉක්වන පරිදි යෙදිය හැකි උපරිම බලය. දෙන්නයි දැන් මේ උත්තර. B කම්බියට ප්‍රත්‍යාස සීමාව නොඉක්වන පරිදි යෙදිය හැකි උපරිම බලය නිව්ටන් 20000. එයාගේ අරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 2ක්. එහෙනම් එහි ප්‍රත්‍යාස සීමාව නොඉක්මවන පරිදි යෙදිය හැකි උපරිම බලයයි යහ. කෙනෙක් එක උත්තර දාන්න. හදන්න දෙයක් නැහැනේ. මෙයාගේ අම්මා අප්පාගයි මෙයාගේ අම්මා අප්පාගයි සමාන. එහෙමනම් වර්ග සෙන්ටිමීටර 2ක් මත බලය කීයද? නිව්ටන් 20000යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර 1ක් මත බලය කීයද? නිව්ටන් 10000. යම් මාපාංක සමානයි. එහෙනම් ප්‍රත්‍යාස සීමාව තුළදී වර්ග සෙන්ටිමීටර 2ක් තුළ මෙයා මත 20000ක් වෙනවා නම් මෙයා මත නිව්ටන් 10000ක්. එන්න බලන්න 13 වෙනි. කම්බියක ભેදක ප්‍රත්‍යබලය 2.1 වැඩි කිරීම 10 9යි වර්ග මීටරෙන් නිව්ටන්.
එහි හරස්කර වර්ගඵලයේ වර්ග මිලිමීටර එකක් නම් ඒ නෙපෙඩෙන පරිදි යෙදියගේ උපරිම බලය නම් බලන්න කීයද කියලා. තුන්වෙනි උත්තරේ 2100. කම්බියක ભેදක ප්‍රත්‍යබලයේ 2.1 වැඩි කිරීම 10 නම් හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර එකයි. මම ඒක ගෙලින්ම වර්ග මීටර කරලා ලියනවා. උපරිම බලය. සමීකරණයට ආදේශ කරන්නයි තියෙන්නේ. 10 ඍණයි කියපුවා මෙතන 10 ධන 3යි. 1.1 වැඩි කිරීම 10 ධන 3 සමානයි. F ලා කියනවා 2100. F ලාගේ නිව්ටන් 2100. එන්න බලන්න 14 වෙනි ගාන. 14 වෙනි. මීටර එකක් දිග ලෝහ තන්තුවක හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර 1. එහි පහළ කෙළවර කිලෝ 20ක ස්කන්ධයක් එල්ලූ විට එහි දිග වැඩි වීම පහත කවරක්ද කියලා අහනවා. මෙන්න මෙයාගේ දිග මීටර 1යි. හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර 1යි. නේ එක වෙලේ කිරීම 10 ඍණ 6යි වර්ග කිරීම. මෙයා මත කිලෝ 20ක් පෙළනවා කියන්නේ නිව්ටන් 200ක්. එහෙනම් එයාගේ විපතිය තමයි යන්නේ දිග වැඩි වීම. මෙයාගේ යම් මාපාංගය දීලා තිනවා. දෙක වැඩි කිරීම 10 11යි. යම් මාපාංගය දීලා තිනවා දෙක වැඩි කිරීම 10 11යි.
එහෙනම් අපිට තනි කරම සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද? f බෙදීම a සමානයි y e බෙදීම a. f බෙදීම a සමානයි y e බෙදීම a. එහෙනම් මෙතන f කියන්නේ 200. a කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 6යි. යම් මාපාංකයේ දෙක වැඩි කිරීම 10 11. විතදිය තමයි අහන්නේ L වලගේ මීටර 1යි. එහෙමනම් මේ 10 දෙක වැඩි කිරීම 10 11ත් 15ට එනවා e උත්තර වෙනවා. එහෙනම් 200 බෙදීම එක වැඩි කිරීම 10 ඍණ 6 වැඩි කිරීම දෙක වැඩි කිරීම 10 11 සමානයි e. දැන් බලන්නකො. මෙතන 10 ඍණ 6ක් ගිහම 10 ධන 5යි. මෙතනින් බිංදු දෙකක් යනවා 10 ධන 3යි. එහෙනම් මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් මෙතන උඩ ඉදිරි වෙන්නේ 1 බෙදීම 10 3 සමානයි. ඒක අපිට ගන්න පුළුවන් එනම් එක වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ. එහෙමනම් විතතිය එනවා එක වැඩි කිරීම 10 ඍණ 3යි මීටර. විතතිය එනවා එක වැඩි කිරීම 10 ඍණ 3යි මීටර. තුන්වෙනි උත්තරේ ගන්න. හදලා ඉවරෙච්ච අය එන්න 15 වෙනි ගාන. සිම්පල් L දිග තන්තුවකට සිම්පල් E විතතියක් ලබා දීම සඳහා බාහිර බලය F යන අගයක් දක්වා වැඩි කළ යුතු නම් එම බලය මගින් කරනු ලබන කාර්යය. සිම්පල් L දිග තන්තුවකට සිම්පල් E විතතියක් දෙනවා. හදන්න දේවලුත් නැහැ ඒක. මෙන්න දිගේ සිම්පල් L. මේකට දෙනවා E කියලා විතතියක්. බාහිර බලය වැඩි කරනවා F දා. එhmenan කාර්යය සමාන වෙනවා W සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. හැබැයි අපි කිව්වා මෙතෙන්දී ආරම්භයේදී බලය බිඳුවක් වෙනවනේ. අවසානයේදී තමයි බලය F වෙන්නේ. එහෙනම් මෙතෙන්දී ගන්න වෙන්නේ මේ බලය වෙනුවට මධ්‍යස්ථ බලය. වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් W සමානයි මධ්‍යස්ථ බලය කියන්නේ බිඳුව ධන F. බෙදීම 2 වාරයක් විස්ථාපනය කියන්නේ
එනවා W සමානයි භාගයේ W සමානයි භාගයේ F. එහෙනම් ඊට අවස්ථාවේ දුන්නේ ගබඩාවන විභව ශක්තිය. එහෙමනම් මේ අවස්ථාවේ දුන්නේ ගබඩාවන විභව ශක්තිය කියන්නේ ඔය කරන කාර්යයම තමයි ගබඩාව වෙන්නේ විභව ශක්තිය විදිහට. ඒකත් භාගයයි F වීම තමයි. එතකොට හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඒකේ පොඩ්ඩක් FV පොඩ්ඩක් පහලින් වැදිලා තියෙන්නේ. මේ උත්තරේම තමයි. right. ඔයගොල්ලන්ට මතකයි කාර්ය ශක්තිය පාඩමේදී අපි කාර්ය කිරීම සඳහා පාවිච්චි කරපු පළවෙනි දේ තමයි සමීකරණ. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කිරීම. දෙවෙනි අවස්ථාවේදී භාවිතා කළා විස්ථාපන බල ප්‍රස්ථාරය. ඒ විස්ථාපන බල ප්‍රස්ථාරයේ x අක්ෂයෙන් වට කරන වර්ගඵලයෙන් ලැබුණ කාර්ය. විස්ථාපන බල ප්‍රස්ථාරයේ මේ යාන්ත්‍රික ශක්තිය පාඩුවේ x අක්ෂයෙන් වට කරන වර්ගඵලයෙන් ලැබුණේ කාර්ය. බලන්න මෙතන මොකක්ද කියන්නේ? කම්බියකට යොදනු ලබන බාහිර බලයේ එන්නම් බලයේ සමග විතතිය විනාශ වන ආකාරය පහත ප්‍රස්ථාරයේ දීලා තියෙනවා. පහත ප්‍රස්ථාරයේ දීලා තියෙනවා. එතකොට දුන්නේ ගබඩාවන විභව ශක්තිය. මෙන්න මෙතනගේ F එකයි කියලා දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි වස්තුව මත කරනු ලබන කාර්ය වස්තුවේ ගබඩා වෙන විභව ශක්තිය විදියට. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ x අක්ෂයෙන් වට කරපු වර්ගඵලය වගේම මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ වර්ගඵලය වෙන්නේ. ඒ වර්ගඵලය මොකද්ද? A මෙතන C මෙන්න B ABC. එහෙම නැත්නම් බලන්නකො මෙයාගේ වර්ගඵලය ගත්තොත් එහෙම වර්ගඵලය සමාන වෙනවා භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බ තුස. භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බ තුස. එවනම් මෙතන භාගයයි මොකක්ද ආධාරකය කියන්නේ? AB ලම්බ කුස කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන AD නැත්තම් BC. එහෙනම් AB කියන්නේ මොකක්ද? E1. BC කියන්නේ මොකක්ද? F. එහෙනම් මෙයාට දැම්මොත් එහෙම මොකද්ද? W සමානයි මධ්‍යන්න බලය. මධ්‍යන්න බලය කියන්නේ ආරම්භක බලය ධන අවසාන බලය F එක. බෙදීම දෙක
වැඩි කිරීම විස්ථාපනය කීයද? E. එහෙනම් බලන්න අහපො මෙතනදී ඉන්නේ f එක බෙදීම දෙක වාරයක් e එක. මේකම නේද? මේ කොටස නෙමෙයි. එහෙමනම් මෙතෙන්දී දුන්නේ ගබඩා වන ශක්තියත් මේ ආකාරයෙන් මොකද්ද? භාගයේ ඉර්පි. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි බලන්නකො 18 වෙනි ගාන. 18. දහඅට වෙනි ගාන. මෙතන E එක තියෙන්නේ. මෙතන F එක තියෙන්නේ. මෙතන F2. මෙතන E2. හරි බලන්න. කම්බියක් F එක බලයකින් අදිනු ලැබුව විට එහි විතතිය E එකයි. F එක බලයකින් ඇද්දාම විතතිය E එකයි. F2 දක්වා බලය වැඩි කළාම V2යි විතතිය. මේ බල තියෙන්නේ ප්‍රත්‍යාස සීමාව තුල. F1 සිට F2 දක්වා වැඩි කිරීමේදී සිදු කරන කාර්ය ප්‍රමාණය නිරූපණය කරන වර්ගඵල. එහෙමනම් F1 දක්වා බලය වැඩි කිරීමේ සිදුවෙන කාර්ය ප්‍රමාණය මෙන්න මේ වර්ගඵලයෙන් දෙනවා. F2 දක්වා වැඩි කිරීමේදී මේ දක්වා වැඩි කිරීමේදී දෙන වර්ගඵලය මෙන්න මේ රතු පාටින් දක්වන ටිකෙන්. අපෙන් අහන්නේ F1 සිට F2 දක්වා වැඩි කරන්න. එහෙනම් මෙන්න මේ කොටස නේද? එහෙනම් මොකක්ද ඒක? BC DE කියන වර්ගඵලයෙන් තමයි දෙන්නේ. BC DE කියන වර්ගඵලය. BC DE
තුන්වෙනි එක නේද? හිතලා හදන ගණන්. ඒ ගැටළු අංකයේ 19 20 සහ ඉදිරි ගණන් ටික ඔයගොල්ලෝ හදන්න. මේ හදපු ගණන් ටික නැවත හදන්න ඉස්සෙල්ලා. හැමදාම ඔයගොල්ලන්ගේ පන්තිය තමයි පටන් ගන්නකොට 38ක් විතර ඉන්නෝ. 10ක් 12ක් හැමදාම පන්තියයි ඉන්නේ. දැන් 20යි 23 පන්ති. ඉන්න ළමයි ප්‍රමාණය හරියටම පැය 2යි විනාඩි 45 පැයයි විනාඩි 45 යනකල්ම ඔක්කොමල්ලා ඉන්නේ. විභාගේ ළඟ ඉඳන්වත් දන්නේ නැහැ. බය හින්දාත් දන්නේ නැහැ. නිදිමත වැඩි වෙනවද දන්නේ නැහැ. හැමදාම 10ක් 12ක් අයින්නේ. ඔය ගණන් ටික නැවත හදන්න. ඕකේ. 20 වෙනි ගාන කියන එක ඉතාමත්ම හොඳ ගානක්. 22 කියන ගාන තනිකරම 21 22 බලයත් එක්ක සම්බන්ධ වෙලා යනවා. වියගත මාදිලියේ ප්‍රශ්නයක් එච්චර දෙයක් නැහැ ඒකේ. තනිකරම තියරි කොටස් ටික තමයි තියෙන්නේ. හොඳම ගාන තියෙන්නේ ඕකේ 20 වෙනි ගාන. එහෙනම් මම හෙට උදේට රිවිෂන් එක කරනවා. පහමාරට පටන් ගන්න උත්සාහ කරනවා. මං පහමාරට පටන් ගත්තට මම දන්නවා කට්ටිය එන්නේ 6:20ට විතර කියලා. මොනවා නමුත් විභාගයේ කල්යයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ. කල් ගියොත් දෙවෙනි සැරේ කරන අයට අවාසියක් වෙනවා. කල් ගියේ නැත්තම් පළවෙනි සැරේ කරන අයට අවාසියක් වෙනවා. එක්ක කාට හරි වාසියක් වෙනවා කාට හරි අවාසියක් වෙනවා. ඕක තමයි සාමාන්‍ය සිද්ධාන්තය. right. හෙට උදේ අපි භ්‍රමණ චරිතයේ කොටස ඉවර කරනවා. ඊට අමතරව ඩේ පේපර් එකක් වත් ඉවර කරගන්න ඕනේ. නැත්නම් ඩේ පේපර් එක භාගයක් ඉතිරි වෙලා දිනවා. ඒ කොටස ඉවර කරගන්න ඕනේ භ්‍රමණ චරිතයේ කොටස ඉවර කරලා. right. එහෙනම් ඔය ගණන් ටික හදලා අද හදපු ටික නැවත නිදා ගන්න කලින් ටට්ටක් ගාලා උඩින් පල්ලෙන් හරි බලලා බලන්න දෙවෙනි පාර ආයෙත් වාසී කිව්වේ දෙවෙනි පාර එක සැරයක් සිලබස් එක කරලායි තියෙන්නේ. එතකොට ඒ අයට ඉතිරි මාස දෙකේ කාගේ පන්තියක උනත් වේගයෙන් ටට්ටක් ගාලා මතක් කරගෙන යනවනේ. ඒක ඒගොල්ලන්ට වාසියක් වෙනවා. පළවෙනි අයට බහුතරයක් අයට සිලබස් එක කෙරිලා නැහැ. එතකොට පන්තියක් සැලසුම් කරනකොට අවසානයේ ගුරුවරු සිලබස් එක කරා කියලා කියන්න වේගෙන් ප්‍රශ්න කරනවා. සමහර තියරි කොටස් දන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. එහෙනම් විභාගයේ කල්යෑම පළවෙනි සැරේ ළමයින්ට වාසිදායක වෙනවා. දෙවෙනි සැරේ ළමයින්ට ඒගොල්ලන්ට වාසියුත් මේගොල්ලන්ට අවාසියක්. right. එහෙනම් හෙට උදේට හම්බ වෙනවා. අදට පන්තිය නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.